नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय। साधु साधु साधु। नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් මම මේ බුද්ධ දේශනාවේ තියෙන දහම් කාරණා සිහිපත් කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි හොඳට මේ ගැන කල්පනා කරන්න ඕනේ. නැත්තම් මේ ධර්මයේ තේරුම් ගන්න අමාරු එකක්. සාමාන්‍යයෙන් අහගෙන හිටියත් කල්පනා හසුර ගන්න බැහැ නේද? තේරෙන්නේ නැහැ. දැන් බුදු දේශනාවේ තියෙනවා බණ අහනකොට බණ අහන ගොල්ලෝ 3 දෙනෙක් ඉන්නවා කියනවා. කොට්ටාස 3ක්. එක්කෙනෙක් කියනවා හරියට මේ යටට හරවපු කලයක් වගේ කියනවා. වතුර දැම්මට කලයට වතුර බිඳුවක්වත් යනවද? නෑ නේද? ඇයි? කට නෑ. එතකොට මොකද වෙන්නේ? වතුර කොයිතරම් දැම්මත් බිඳුවක්වත් ඇතුළට යන්නේ නෑ. ඒ වගේ තමයි කියන බණ අහන්න වාඩිනෝ කියන කට්ටිය. ඇහුවට එක බණ පදයක්වත් හිතට යන්නේ නෑ. එහෙම කට්ටියක් ඉන්නවා. ඊළඟට ඉන්නවා කියන මේ කලේ උඩට හරවලා තියෙන්නේ. හැබැයි ඒක හිලක් කියන. ඇතුළට යනවා. රැඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි අහනකොට මතක හිටිනවා මොකද්ද මේ කියන වෙලාවට මේකයි කිව්වේ කියලා. එතනින් නැගිට්ටද? අමතකයි. එහෙම කට්ටියක් ඉන්නවා. ඊළඟට තියෙනවා කියන කලයක් උඩට හරවලා තියෙනවා හොඳට. එතකොට ඒ කලෙට වතුර උඩින් වැටෙනකොට වතුර යනවා රැඳිලත් හිටිනවා. ඒ වගේ තමයි බණ අහන කට්ටිය ඉන්නවා. ඒ අත්‍යවශ්‍ය ස්වල්ප දෙනෙක් ඉන්නවා ඒ වගේ. අහන දේ මතකෙ දරා ගන්නවා. අපි කොයි වගේද වෙන්න ඕනේ? ඒ තුන්වෙනි කෙනා වගේ නේ. එහෙම නැත්තම් මේකේ තේරුම් ගන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ගත්තොත් මේ ධර්මයේ කියන එකේ වටිනාකම බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතිකම නිසා මොකද වෙන්නේ? අර ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න එකට උත්සාහවත් වෙන්න අවස්ථාව තිබුණාට. ඒ නිසා මොකද වෙන්නේ? මග හැරලා යනවා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තොත් ලෝකේ සාමාන්‍යයෙන් අපිට කෙනෙකුට මණිකක් හම්බ වුණා කියලා. කැමති නැද්ද? ලස්සන වටිනා මණිකක් හම්බ වෙනවා. නේ? ආශයිනේ. එතකොට
හෙට දවසෙත් ඒ වගේ මණිකක් හම්බුනොත් කැමතිද නැද්ද? ඈ? කැමති. අනිත් දවසේ හම්බුනොත් කැමති. ඊගා දවසෙනකොට කියනවා මේ දවස් 3ක් එක දී ගත්තනේ දැන් මට ඇති. එහෙම කියයිද? ඈ? මාසයක් විතර හම්බුනේ එහෙම කරන්න. එතකොට ඇති මේ මෙච්චර මට ඇති දැන්. එහෙම කියයිද? නෑ. දැන් මණික් ගන්න යන්නකොට උන වහිනවා තදේට. මොකද කරන්නේ? අද වැස්සනේ බෑ යන්න. එහෙම හිතයිද? මොකද කරන්නේ? ඈ? යනවා කුඩයක් ඉහළගෙන. ඒක තෙමි තෙමි හරි යනවනේ. නැද්ද? යනවා. ඇයි ඒ? කැමැති ඇයි ඒ? ඒක වටිනවා යාට. හිතේ තියෙන අදහස තමයි මොකද්ද? මේක වටිනවා. එතකොට බලන්න මිනිස්සයයි කල්පනාව තමයි ඒ يعني ස්වභාවය තමයි යමක් වටිනවද යමක් වටිනවා කියලා තමන් විශ්වාස කරනවද ඒ දේ ගන්න මහන්සි ගන්න. ඒක නොගන්න හේතු කිය ඉන්නේ. ඒක හේතු කිය ඉන්නේ. ඒ ගන්න මහන්සි ගන්න. ඇයි? ඒක වටිනවා කියලා කියන්නේ එයා විශ්වාස කරන මේ දේ ලැබුණොත් මගේ ජීවිතේ සුවපත් වෙනවා. ලස්සන වෙනවා. නේ? දැන් සමහරවිට ඔන්න යනකොට සමහර මිනිස්සු සමහර ඔය කට්ටියගේ ජීවිතේ අත්දැකීම් ඇති එහෙම. ඔන්න අපි හිතමු මොකද ඇඳුමක් ඇඳුමක් හරි වේවා. වටිනා ආභරණයක් වේවා. වාහනයක් වේවා. කැමති එකක් තියෙනවා කියලා ආස කරන එක. දැන් ගන්න සල්ලි නැහැ. එක්ක ණයක් අරගෙන ගන්නවා. මාස්පතා ගෙවන එක්ක ෆිනෑන්ස් එකට දානවා. නේ? එහෙම නැත්නම් සමහර තියෙනවා සීට්ටු දාලා ගන්න එකතු කරලා කට්ටිය එකතු වෙනවා. මතකද? එහෙම කරනවා නේ. එහෙම හරි ඇයි මේ දේ ගත්තොත් මගේ ජීවිත සුවපත් වෙනවා කියන විශ්වාසය. ඇයි ඒක යාට වටිනවා. දැන් කල්පනා කළ බලන්න බණ ධර්මයේ ගැන කියනොත් එහෙමද මිනිස්සු කල්පනා කරන්න කියලා. දැන් අද බණ අහනවා. හෙට අහන්න කිව්වොත් කී දෙනෙක් ඒක හයිද? ගොඩාක් මෙහෙම කට්ටියන්ද ඊයේත් ඇහුවා. නේද? දවසක් ඇහුවානේ අපි. මද නේද? 7ක් විතර එක දිගට අහන්න කිව්වා. මේ 7ක් ඇහුවා. තවත් අහන්න ඕන. හැමදාම බණ මහල හරියනවද? බලන්න දෙකේ වෙනසනේ. හේතුව ඇයි මේකේ වටිනාකම තේරෙන්නේ නැතිකම. ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත කෙනාගේ ස්වභාවය ඒක නෙමෙයි. දැන් අපගේ මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගැන කියනකොට එක තැනක තියෙන සිද්ධියක් බලන්න රජ කෙනෙක් කියලා ඉඳියා. මේ රජුරවන්ට ආරංචි වුණා බුදුවරු මේ ලෝකේ පහළ වෙලා ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නම උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ අහන්න ඕන කියලා ආසාවක් ඇති වුණා. රට පුරා අඬබෙරයක් යවුවා. ධර්මයේ කියලා දෙන්න කෙනෙක් ඉන්නව නම් ඇවිල්ලා මට කියලා දෙන්න කියලා. දන්න කෙනෙක් නැහැ. ඒ කහවණු 100ක් දෙන්නම් කියලා පණිවිඩයක් යවුවා. ඒත් නැහැ. 200ක් දෙන්නම්. නැහැ. 1000ක් දෙන්නම්. නැහැ. අන්තිමට ඇමති පදවියක් දෙන්නම් කවුරු මට පණපදයක් කියලා දුන්නා. ඒත් හිටියද? නැහැ. ඉතින් මේ හරිය උනන්දුවෙන් මේකට හිටියේ. ඒ නිසා රජුරවන්ට නමක් දීපා දහම් සොඬ කියලා. ඒ එච්චරකට ඇබ්බැහි වෙලා. ඒ කියන්නේ ඒකට කැමැති. අන්තිමට කිව්වා මේ රජකම දෙන්නම් කාට හරි මට වෙලා බණපදයක් කියනවා. ඒත් බල කවුරු බණපදයක් දන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ රජුර කල්පනා කරන බලන්න බණපදයක් අහන්න නැති රජකම මට වැඩක් නැහැ. රජකම අතහැරියා. බලන්නනේ. අපිට එහෙමද? ඒකයි වටිනාකම තේරුම් ගත්ත උත්තරමගේ ස්වභාවය. ඊළඟට වනාන්තරය යනකොට යක්ෂයෙක් හම්බුණා. කිව්වා මට කන්න ඕන කියලා. බඩගිනි කියලා. ඊට බය වුණේ ඇහුවා මේ මට ගැල්ලුවක් නැහැ මට මැරෙන්න. හැබැයි මගේ හිතේ ආසාවක් තියෙනවා මේ බණපදයක් අහන්න. මම දන්නවා මං කියන්නම් කිව්වා. ඒතර කියනවා මේ එහෙනම් මට කියන්න කියලා මාව කන්න කිව්වා. එහෙනම් මට බඩගිනි ඒ නිසා මං ඉස්සෙල්ලා කාලා ඉන්නම්. ඊට පස්සේ බණ කාලා ඊට පස්සේ මැරුණට පස්සේ කවුද බණ අහන්නේ? හරි කියලා එහෙනම් මං වැඩක් කියන්නම් කියලා ගල් පර්වතයක් පෙන්නලා කිව්වා මේ ගල්ට නැගලා මම කරට පයින්න. ඒ කරට පයින් අතරේ මං බණ කියන්න ඒක අහගෙන කරට පයින්න. එතකොට මගේ වැඩෙත් වෙනවා ඔයගේ වැඩෙත් වෙනවා.
ධර්මයේ ජීවිතේ පූජා කළා දෙපාරක් හිතුවේ නැහැ. අර යක්ෂයා කරට බැන්නනේ. බලන්නනේ. ඇයි ඒ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත නිසානේ. දැන් ඒ අපි මහ බෝසතාණන් වහන්සේ. ඒ ශ්‍රාවිකුත් ඒ වගේ. ඒ නිසා ඒ වටිනාකම තේරුම් ගත්තොත් තමයි අපිට මේ ධර්මයෙන් නියමාර්ථය ළඟා කරගන්න පුළුවන්. තේරුම් ගන්න ඕන මොකද්ද? මේ ධර්මයෙන් තමයි ජීවිතේ සුවපත් කරන්නේ කියන්නේ. ධර්මයෙන් තමයි ජීවිතේ සුවපත් කරන්නේ. දැන් අද කාලේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ධර්මයෙන් ජීවිත සුවපත් කරනවා කියලා නෙමෙයි. සල්ලි මිල මුදල් නේ. ඊළඟට ඥාති මිත්‍රාදීන්. එහෙනම් ඒ වගේ දේවල් මුලක තමයි ජීවිත සුවපත් වෙනවා කියලා කියන්නේ. දරු මල්ලු නිසා. ඒ ඇත්ත වගේ පිනොට ඒක ඇත්ත නෙමෙයි. කෙනෙකුගේ ජීවිතය සුවපත් වෙන්නේ ධර්මයේ පුරුදු කිරීම. ඒ නිසා මේ ධර්මය අහන් ලැබුණ වෙලාවේ හොඳට අහගන්න මේ කියන දේ. අහගෙන ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගන්න. Tamanටම තේරුම් ගන්න පුළුවන් මේකෙන් කොයිතරම් යහපත ජීවිතේට එනවද කියලා. ඉතින් මේ ධර්මයේ කියනකොට බුදුරජාණන් ධර්මයේ නිතර නිතර අහන්න ලැබෙන වචනයක් තමයි අනිත්‍යයි කියන එක. අහලා තියෙනවනේ. අනිත්‍යයි කියන්නේ මොකද්ද? වෙනස් වෙලා යනවා කියන එක. නිට්ටිය නෑ. මේ ලෝකෙ නිට්ටයයි කියලා ගන්න පුළුවන් එක දෙයක් කියන්න බලන්න. තියෙනවද? නෑ නේද? හැමදේම වෙනස් වෙලා අපේ ජීවිතේ ගත්තොත් ටික ටික වෙනස් වෙලා යනවා. නේ? වාහනයක් ගත්තොත් වෙනස් වෙනවා. ලෝකේ ගත්තොත් වෙනස් වෙනවා. දේශගුණය ගත්තොත් වෙනස් වෙනවා. රටවල් ගත්තොත් වෙනස් වෙනවා. හැම තැනම දකින්න තියෙන වෙනස් වීම. ඒක තේරුම් ගත්තේ නැති නිසා තමයි බොහෝ මේ අරුබුද හටගෙන තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේක තේරුම් ගත්තා නම් එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් වෙනවා. අපිට ගැටලුව ඒකයි. මේ රණ්ඩු සරුවල් කරන ඒවා, අඩදබර කරගන්න ඒවා, ගහමරා ගන්න ඒවා, වාදිවාද කරන ඒවා ඔක්කොම නැති වෙලා යනවා මේ කාරණේ තේරුම් ගත්තා නම්. ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ දෙනෙකුට මේක වචන මාත්‍රයක් විතරයි. අහලා තියෙනවා අනිත්‍යයි කියලා. හැබැයි හිතට ගිහිල්ලා නැහැ. දැන් ඒක නියම් කිසි අපි ප්‍රියමනා මොන හරි දෙයක් තියෙනකොට ඒ කැල්ල මිදෙනකොට දුක හිතෙන්නේ නැද්ද? ඈ? දුක හිතෙනවනේ. හේතුව ඇයි? අර කාරණේ තේරිලා නැහැ. අහලා තියෙනවා අනිත්‍යයි කියලා. හැබැයි හිතට ගිහිල්ලා නැහැ වශනේ. නේ? සමහරට අපි තරහකාරයෝ ඉන්නවා. නේ? ඒ තරහකාරයෝට මොන හරි වෙලා යනකොට මොකද වෙන්නේ? උන්ට ඔහොම වෙලා සතුටු වෙනවා. ඒ කෙලෙසහගත ස්වභාවයන්නේ හේතු මේ අනිත්‍යය කියන එක තේරිලා නැහැ හරියට. මේ තේරුණා නම් ඒ කිසි ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. එයා සංසිඳුණු හිතින් ඉන්නවා. දැන් ඒකනේ එක තැනක සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන කතාවක් කියන ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්දයන් වහන්සේ මේ ලෝකේ යම් කිසි දෙයක් අනිත්‍ය වෙලා යනකොට මගේ හිතේ වෙනස් වීමක් හට ගන්නව නම් එහෙම කිසි දෙයක් මම මේ ලෝකේ තියෙනවා කියලා දකින්නේ නැහැ කියලා. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ යම් කිසි දෙයක් අනිත්‍ය වෙලා යනකොට මගේ හිතේ පීඩාවක් හට ගන්නවා නම් එහෙම ස්වභාවයකට අයිති දෙයක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ දේ අනිත්‍ය වෙලා යනකොට මට දුකක් හට ගන්නවා කියලා කියන්න දෙයක් මේ ලෝකේ නැහැ. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේ අහනවා එතකොට සාරිපුත්තයන් ශාස්ත්‍රුන් වහන්සේට මොකක් හරිනොත් එතකොට දුකක් හටගන්නේ නැද්ද කියලා? නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතේට හානියක් වුණත් වෙනසක් වුණත් මගේ හිතේ දුකක් හටගන්නේ නැහැ කියන. හැබැයි මට මෙහිම අදහසක් ඇති වෙයි කියන. මොකද්ද? අහෝ මේ ලෝකයේ එකලු කළ ලෝකයට ආලෝකය උදා කර පහන නිවිලා ගියා. බුදු කෙනෙක් නිසා මේ ලෝකෙට යම් යහපතක් වෙනවා නම් ඒ යහපත දැන් නැති වුණා කියලා අදහසක් ඇති දුකක් නම් හටගන්නේ නැහැ. ධර්මයේ දැකපු ජීවිතේ. නේ? ඒ නිසා ඒක තේරුම් ගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඉතින් අද මම මේ කටියට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ ඒ අනිත්‍ය ගැන කියවෙන ලස්සන දේශනාව. මේ දේශනාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ විනාශ වෙන හැටි ගැන කියලා අපිට ධම්ම අවවාදයක් කරන මේ අනිත්‍ය ගැන. මේක විශාලා මහනුවර ඉඳලා දේශනා කරන අම්බපාලිගේ වනයේ ඉඳලා. බුදුරජාණන් මේ දේශනාව පටන් ගන්නකොට කියන ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට බලන්න මේ බණපද අහලා ඇති. මොකද්ද? අනිච්චා භික්කවේ සංඛාරා.
අද්වා භික්කවේ සංඛාරා අනස්සාසිකා භික්කවේ සංඛාරා. මේ සංස්කාර කියන දේවල් අනිත්‍යයි. අනිච්චා. අද්වා මේ සංස්කාර පින්වත් මහණනි ස්ථිර නෑ. අනස්සාසිකා භික්කවේ සංඛාරා අස්ස සිල්ලක් නෑ. සංස්කාර කියන්නේ මොනවද? මේ ලෝකේ තියෙන දේවල්. එහෙම තේරුම් ගත්තාම ඇතින් මේ ලෝකේ යමක් තියෙනවද ඒ සංස්කාර වලට අයිති එක. ඒකට මේ ලෝකේ තියෙන දේවල් අනිත්‍යයි. ඒක ස්ථිර නෑ. ඊළඟට තියෙන අනස්සාසික අස්ස සිල්ලක් නෑ. දැන් මේ ලෝකේ මිනිස්සු අස්ස සිල්ලක් සැනසීමක් හොයන්න මහන්සි ගන්නේ ඒ ලෝකේ තියෙන දේවල් වල ඉන්නේද? ඇහෙන් මොකක් හරි බලලා. කනෙන් මොකක් හරි අහලා. නේ? නාසයෙන් ගඳ සුවඳක් විඳලා. නේ? නැත්නම් රසට කෑමක් කාලා. දැන් පහසක් විඳලා. මේ අස්ස සිල්ලක් හොයන්න හදන්නේ නේ. එතකොට බුදුන් දේශනා කරන ඒක එහෙම අස්ස සිල්ලක් නෑ. චූටි ආස්වාදයක් තියෙන හැබැයි සැනසීමක් කරා යන්න පුළුවන්කමක් ඒකේ මේ ලෝකේ නෑ ඒවල. බුදුරජාණන් දේශනා කරන ඊළඟ බණ්ඩ කියන්නේ යාවංචිදම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං. ඒ නිසා පින්වත් මහණනි මේ සංස්කාරයන් කෙරෙහි නොවැළෙන එකයි වටින්නේ කියනවා. අවබෝධයෙන් කලකිරෙන එකයි වටින්නේ කියන මේකේ නිදහස් වෙන එකයි වටින්නේ කියනවා. තේරුණාද කියපේක? මේ සංස්කාරයන් කෙරෙහි මේක තේරුම් ගන්න මේක අනිත්‍යයි කියලා. ඊළඟට කියනවා ඒක නොවැළෙන්න ඕන කියන. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ සංස්කාර අනිත්‍යයි කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඇලෙනවා. නේ? එක ඇලෙනවා ඊපස්සේ ගැටෙනවා. දෙකම එකතු වෙන්නේ ඒක නිසා. නේ? ඒක නිදහස් වීමක් තියනවද? බැඳිලා ඉන්නේ. බැඳිලා ඉන්නේ. මොකද වෙන්නේ? පීඩාවට. පීඩාවටපත් වෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමේ තමයි බුදුරජාණන් කියන්නේ අපිට. ඉස්සෙල්ලා එන නිදහස් වෙන්න ක්‍රමේ කියන්න කලින් කියලා දෙන මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න කියලා. දැන් ලෝකේ මිනිස්සු සාමාන්‍ය බොහෝ දෙනෙක් හිතන්නේ මේකේ මේ අපේ ජීවිතේ මේ ප්‍රශ්න තිබුණාට මෙහෙම නැති සුන්දර ජීවිතයක් තියෙනවා කියලා. ඉතින් බාහිරින් බලනකොට පේන්නේ මේ ලෝකේ හැබෑ ස්වභාවය මේකයි කියලා තේරෙන්නේ නැහැ නේ. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා අපිට විතරයි සල්ලි ටිකක් භාගිතය වැඩිපුර තිබ්බනම් මේ ප්‍රශ්න නැහැ නේ කියලා. හැබැයි මේ මිනිස්සුගේ ජීවිත බලනකොට වෙනම ආකාරයේ ප්‍රශ්න. නේ? සමහර කෙනෙක් කල්පනා නැහැ මේ ලංකාව විතරයි මේ ප්‍රශ්න වෙන රටකට ගියා නම් මේ ප්‍රශ්න නැහැ නේ කියලා. එහෙම නැහැ. සමහර විදේශ රටවල සමහර මිනිස්සු ඉන්නවා ලංකාවෙන් ගිහලා කරගන්න දෙයක් නැහැ. සුන්දරයි කියලා ජීවිතය ළඟා කරගන්න මේ ලබන්න කියලා ගිහිලා අඬ ඉන්නවා. එන්න විදියකුත් නැහැ. ඒ මේ කොහොම දාලන ගියේ ලැජ්ජාවට එන්න බෑ. එතකොට එහෙම ගන්න නැහැ ලෝකේ. මේ කොහේ ගියත් මේ ස්වභාවයට යටත් මේ අනිත්‍ය ස්වභාවයට. ඒකයි කියන්නේ තේරුම් ගන්න කියන මේක අනිත්‍යයි. ස්ථිර නෑ. අස්ස සිල්ලක් නෑ. සැනසීමක් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. දැන් අපි සැනසෙන්න හදන්නේ සතුටු වෙන්න හදන්නේ නේද? මේවත් එක එකතු වෙලා නැනේ. ඒ බුදුරජාණන් දේශනා කරන එහෙම සැනසීමක් හොයන්න බෑ. බලන්න හොයාගත්ත කෙනෙක් ඉන්නවද කියලා? ලස්සන රූපයක් බල හතුරු වෙන කෙනෙක් ඉන්නවා. ඒ රූපෙම අනිත්‍ය වෙලා යනකොට මොකද වෙන්නේ? ඉවරයි නේද? හොඳ සද්ද මිහිරට හඬක් අහන කැමැත්තෙන් ඉන්නවා. ඒක අහනකොට සතුටුයි නැති වෙනකොට. ඒකම අනිත්‍ය වෙලා යනව නේද? රස කෑමක් කනවා. අන්න ඒක අනිත්‍ය වෙලා යනකොට ඉවරයි. මිහිරි පහසක් විඳිනවා. ඒක අනිත්‍ය වෙලා යනකොට ඒක ඉවරයි. අන්තිම ජීවිතේ මේ තරංගයත් එක්ක ජීවිතේ මේ රේස් එකත් එක්ක ජීවිතේ වයසට යන ටිකෙන් ටික අන්තිමට ආවසරල බලනකොට ජීවිතේ හෙම්බත් වෙලා කරගත දෙයක් නැහැ. තමන් තනි වෙන්න එනවා තමන්ගේ ලෝකවල. එතකොට ඇස් දෙක පේන්නේ නැහැ හරියට. කන් දෙක ඇහෙන්නේ නැහැ. අතපය වැඩ කරන්නේ නැහැ. නේ? ඒක නේද ඇත්ත? ඒ අතරේ සමහර ලෙඩ හැදෙනවා. දැන් සමහර මිනිස්සු නැද්ද තමන්ගේ මල මුත්‍ර කොටේ වැටලා ඉන්න වෙනවා. අමාරුම හොඳට හිටපු කට්ටිය දුවලා පැනලානේ. ඒ වෙලාවට බාන්න අසරණකම දැනෙන්නේ. අපිට නොවෙනවා කියලා ගන්න නෙමෙයි.
ඒතකොට මේ හැම අභියෝගෙම ජය ගන්න පුළුවන් මේ කාරණේ තේරුම් ගත්තොත්. ඒක බුදුරජාණන් මේ මෙතන තියෙන මේ කතාව කියන්නේ මේ ලෝක විනාශය ගැන කතාව කියන්නේ මේ අනිත්‍යය කියන එක තේරුම් ගන්න. දැන් බලන්න බුදුරජාණන් දේශනා කරනවා හෝතිකෝසෝ භික්කවේ සමියෝ යම් බහූවි වස්සානි බහූවි වස්සසතානි බහූවි වස්ස සහස්සානි බහූනි වස්ස සත සහස්සානි දේවෝ නවස්සති දේවේ කෝපන වික්කවේ අවස්සන්තේ ඒකේච්මේ බීජගාම භූතගාම ඕසිදිතින වනස්පතයෝ තේ උස්සුස්සන්ති විසුස්සන්තින භවಂತಿ. දේශනා කරන පින්වත් මහණනි කාලයක් වෙනවා මේ ලෝකෙම වැස්ස කියන්නේ නැති වෙලා යනවා. කලින් කාලට වහිනවනේ. දැන් අවුරුද්ද ගත්තොත් පායන කාලේ එනවා වහිනවා. පායන කාලේ එනවා. අය වහිනවා. හැබැයි කාලයක් එනවා අවුරුදු ලක්ෂ ගාණක් වැස්ස නැති වෙන. එහෙම කාලයක් එනවා. ඒතකොට වැස්ස නැති වෙලා යනකොට මොකද වෙන්නේ? මේ ලෝකෙ මේ ගස් වැල් තියෙනවා නම් යම්තා ඒ සියල්ල නැත්තරම නැති වෙලා යනවා කියන්නේ. ආය හට නොගන්න තැනටපත් වෙනවා කියන්නේ. දැන් අපිට එහෙම අද දකින්න නෑනේ. ගස් තියෙනවා ආය මැරෙලා පායනකොට පොඩ්ඩක් මැරුණා ආය වහිනකොට ආය පැලවිලා එනවන්නේ. ඒකට යම්තාක් මේ ලෝකේ ගස්වැල් තියෙනවද පැලවෙන දේවල් තියෙනවද ඒ සියල්ල නැත්තරම නැති වෙලා යනවා හට ගන්න නැති තැනට. බුදුදහම දේශනා කළා කියන තේරුම් ගන්න ඕන ඔය විදිහට මේ සංස්කාර අනිත්‍ය වෙලා යනවා. දැන් බැලුවට හිතනවා දේව අනිත්‍ය වෙලා යනවා කියලා. ගහක් දැක්කට පස්සේ අනේ මේව නැති බංගස්තන වෙලා යන දවසක් එනවා කියලා හිතෙන්නේ නැහැ නේ. මහා වනාන්තර තියෙනවා නැති වෙලා යනවා කියලා හිතෙන්නේ නැත්තරම නැති වෙලා යනවා කියලා. මතක තියාගන්න දවසක් එනවා කියන එහෙම කාලයක්. කියන අද හෙට එනක නෙමෙයි කියන්නේ. හැබැයි එහෙම වෙනවා. එතකොට එහෙම මේම ගස්වැල් සියල්ලම තමයි අනිත්‍ය වෙලා යනවා අපේ ජීවිතය ගැන කවර කතාවද? තේරුම් ගන්න කියන මේ සංස්කාර අනිත්‍යයි කියන එක. ඒ නිසා මේ සංස්කාරයෙන් නොවැළෙන එකයි වටින්නේ, නිදහස් වෙන එකයි වටින්නේ. මේත් එක්ක එකතු වෙලා ඉන්න එක නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සු වටිනවා කියලා හිතන් ඉන්නේ සංස්කාරات එක්ක එකතු වෙලා ඉන්න එකනේ. නේද? දැන් අද කාලේ ගත්තොත් ලෝකේ සාර්ථකයි කියන මිනිස්යන්ගේ ජීවිත ගත්තට පස්සේ ඒ සාර්ථකයි කියන ජීවිතවල දකින්න තියෙන්නේ මොකද්ද? සල්ලි වාගේ තියෙන, වාහන ගොඩක් තියෙන මේ ඔහොම ජීවිතයන්නේ ඒක එක මිනුම් දණ්ඩක් ඔස්සේ බලම සාර්ථකයි. හරි. හැබැයි ධර්මයේ ඔස්සේ බැලුවට පස්සේ ඒක මහා සාර්ථකත්වයෙන් තියෙන ජීවිතයක් නෙමෙයි. හැබැයිම සාර්ථකත්වයේ කරා යන්නේ ප්‍රඥාව දියුණුවීමත් එක්ක. ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ. ඒක නැතුව වෙන මොනවා දියුණුවත් එච්චර සාර්ථක ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. ඒතර ප්‍රඥාව තියෙන කෙනා තමයි මේක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න තමයි බුදුරජාණන් මේ කතාව කියන්නේ. මතක තියාගන්න මේ ගස් වැල් සියල්ල නැති වෙන දවසක් එනවා. තේරුම් ගන්න ඒ විදිහට මේ සංස්කාර අනිත්‍යයි කියලා. ඊළඟට කියන බලන්න හෝතිකෝසෝ භික්කවේ සමියෝ යං කදාචි කරහචි දීගස්ස අද්දුනෝ අච්චේන ဒ ුතියෝ සූරියෝ පාතු භවති. පින්වත් මහණනි කාලයක් වෙන බොහෝ කාලයකට පස්සේ දෙවෙනි සූර්යයෙක් පහළ වෙන මේ ලෝකේ. දැන් එක සූර්යයන් අපිට දකින්න තියෙන්නේ. තව ඉරක් පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ කියන ဒ ුතියස්ස භික්කවේ සූර්යස්ස පාතු භාවා යාතා කුන්න නදියෝ කුස්සුභා තා උස්සු සම්ති විස්සු සම්තින භවಂತಿ. ඒ දෙවෙනි සූර්යයා පහළම දැන් වැස්ස නැහැ. ගස්වැල් සියල්ල මැරලා ගිහිල්ලා. ඒ කියන්නේ මේ පොළොව තලයේ මිනිස්සෙක් වාසයක් තියෙනවා කියලා. එතකොට නෑ මිනිස්සු ඉවරයි කාලේ. එතකොට යම් තාක් මේ කුඩා නදී තියෙනවද? කුඩා ජලාශ තියෙනවද? ඒ සියල්ල හිඳිලා යනවා කියනවා. ආය නැත්තර මේ පටන් ගන්න නැහැ කියනවා. දැන් අර පොඩි යල දොළවල් තියෙනවා. පායනකොට ටික දවසක් පායනකොට ඔන්න හිඳිලා යනවා. ආය වහිනකොට ආය වසුර වෙනවා. එහෙමනේ. හැබැයි කාලයක් එනවා කියන ආය එහෙම නොවෙන. හිඳුනා නම් හිඳුනම තමයි. තේරුම් ගන්න කියන ওই විදිහට මේ සංස්කාර අනිත්‍යයි. ස්ථිර නෑ, අස්සසිල්ලක් නෑ. ඒ නිසා මේකෙන් නොලෙන එකයි වටින්නේ, නිදහස් වෙන එකයි වටින්නේ කියලා. ඔන්න බලන්න. ඊළඟට කියනවා තුන්වෙනි සූර්යයත් පහළ වෙනවා කියනවා. ඒ තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට මොකද වෙන්නේ? මහා නදී තියෙනවාද? ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන ලොකු ගංගා තමයි කියන ගංගා, යමුනා, අචරවති, සරබු, මහි. ඉන්දියාවේ තියෙන ලොකු ගංගා ගැන විස්තරයක් කියන්නේ බුදුරජාණන්.
ත්‍රි මහා ගංගා පවා හිඳිලා යනවා කියන්නේ. දැන් ගංගා නම් ගඟතෝ සමහර තැන්වල තියෙන එගොඩ මෙගොඩ පේන්නේ නැහැ. ලංකාවේ ඉච්චර මේ පළල ගංගා දකින්න නෑ නේ. පාලංගේ මැදලා තියෙන හැතැම්ම ගණන් දිගයි. එතකොට ඒ මහා ජලස්කන්ධය හිඳිලා යනවා කියනවා. නැත්තර නැතිලා ආය ගංගානංගා කියන එක ආය හටගන්නේ නෑ. තේරුම් ගන්න කියන ওই විදිහට මේ සංස්කාර අනිත්‍යයි, ස්ථිර නෑ, අස්ස සිල්ලක් නෑ. දැන් ගඟක් අරගෙන ගඟ දිහා හතුටිලා හිට මිනිස්සුන්ට ඊට පස්සේ පුළුවන්ද? බැහැනේ නේ. අනිත්‍ය වෙලා යනවනේ ඒකනේ. කොයිතරම් තියාගන්න හැදුවත් බෑ තියාගන්න. අනිත්‍ය වෙලා යනවා හැටි. ඒකයි මේ කියන්නේ මේක තේරුම් මේකේ ලොකු ස්වභාවය. ඊළඟට කියනවා හතරවෙනි සූර්යයා පහළ වෙනවා කියනවා. හතරවෙනි සූර්යයා පහළ වෙනකොට මේ මහා ගංගා පටන් ගන්න පැම් පොකුණු තියෙනවා කියනවා. හිමාලයේ. අනෝතත්ත විල සිංහපපාත රතකාර කන්න මුණ්ඩ කුණාල චද්දන්ත මන්දාකිනි ආදී. ඒ දිය උල්පත් ඔය ගංගා පටන් ගන්න තැන් ඒ දිය උල්පත් ඒ සියල්ල සම්පූර්ණයෙන් හිඳිලා යනවා. එතකොට පොළොව තලයේ ජල බිඳුවක්වත් නැහැ සමුද්‍රය හැර. ඒතර හතරවෙනි සූර්යයා පහළ මොකද වෙන්නේ? මේ ඒ අර පැම් පොගුණ පවා සියල්ල හිඳිලා යනවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. තේරුම් ගන්න කියන ওই විදිහට මේ සියල්ල අනිත්‍යයි කියලා. දැන් බලන්න එහෙම වෙනකොට මේ අපේ ජීවිතේන කවර කතාවදනේ? ඈ මේ අනිත්‍ය වෙලා යන එක අහන්න දෙයක්ද? නිට්ටයයි කියලා ගන්න කිසි දෙයක් නැහැ. ඔක තේරුම් ගන්න ඕන. ඊළඟට කියන බලන්න තව කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? පස්වෙනි සූර්යයත් පහළ වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ කියනවා මේ මහා සමුද්‍රයේ මේ මහා ජලස්කන්ධය හිඳෙන්න ගන්නවා කියනවා. මේ ජලයේ මහා සමුද්‍රයේ තියෙන ජලස්කන්ධය හිඳෙන්න යනවා. හිඳිලා අන්තිමට මේ ඇඟිල්ල තෙමා ගන්නවා වතුර ටිකක් නැති වෙනවා කියනවා. හිතන්න බලන්නනේ. දැන් මහා සමුද්‍රයේ ජලය ගත්තට පස්සේ එහෙම මිනිස්සුෙකුට මුහුද දැකලා තියෙනවනේ. නේද? මුහුද ගාවට ගියාට පස්සේ කල්පනා කරන හිතන මේක හිඳිලා යන දවසක් කියලා. බුදුරජාණන් දේශනා දවසක් එනවා මේ මහා ජලස්කන්ධයත් නැති වෙලා යන. තේරුම් ගන්න කියන මේ සංස්කාර අනිත්‍යයි කියලා නිසා. ස්ථිර නෑ අසසිල්ලක් නෑ කියන. ඊළඟට කියනවා හයවෙනි සූර්යයත් පහළ වෙනවා කියනවා. හයවෙනි සූර්යයා පහළ වෙනකොට මොකද වෙන්නේ? මේ මහා පෘථිවිය දුන් දාන්න ගන්නවා කියනවා. බොහෝ සෙයින් දුන් දාන්න ගන්න මේ පොළොව කබල. තේරුම් ගන්න කියනවා මේ විදිහට මේ සංස්කාර අනිත්‍යයි කියලා. ඊට පස්සේ කියනවා හත්වෙනි සූර්යයත් පහළ වෙනවා. හත්වෙනි සූර්යයා පහළ වෙනකොට මොකද වෙන්නේ? මේ මහා පොළොව ඇවිලෙන්න පටන් ගන්නවා කියනවා. ඇවිල්ලා පිච්චිලා ඔක්කොම ඉවර වෙලා. මොකද වෙන්නේ? මේ පොළොව තිබුණාද කියලා හොයාගන්න බෑ. හරියට අර මේ ගිතෙල් කපුරු පිච්චු වගේ දැලි නෑ කියනවා. මොකක්වත් අලු නෑ කියනවා. ඒ වගේ කියන මහා පෘථිවි තලයේ අතුරුදහන් වෙලා යනවා. තේරුම් ගන්න කියන ඕන් ඔය වගේ තමයි කියනවා මේ සංස්කාර අනිත්‍ය වෙලා යන්නේ. ඒ නිසා මේ සංස්කාර අනිත්‍යයි, ස්ථිර නෑ, අෂ්ට සිල්ලක් නෑ. ඔක තේරුම් ගන්න කියනවා. බලන්න ඕක තේරෙන්නේ නැති නිසා තමයි ගැටලුව. එතකොට බලන්න එතකොට මෙහෙම තමයි ලෝකේ ස්වභාවය. එතකොට මේ අනිත්‍ය මේ ලෝකේ ස්වභාවය මේකත් එක්ක ඉන්න මිනිස්සයාට විඳවීමක් තියෙන්නේ. නේ? විඳින්න එකක් තියෙන. දැන් බලන්න ජීවිතය ගත්තොත් දවසට පැය 24ක් තියෙනවනේ. නේද? පැය 24න් පැය කීයක් හතුටෙන් ඉන්නවද අපි? අනාගතය ගැන හිතා බය තති ගන්න නැතුව, අතීතය ගැන හිතා පහුත වෙන්නේ නැතුව, දැන් මේ හිතේ ඉන්න වෙලාවේ සංසිඳුණු හිතින් ඉන්න කොච්චර වෙලාවක් සුසුම් හෙලන්නේ නැතුව. බොහෝම අඩු කාලයක්නේ. සමහරට බැලුවොත් එහෙම ඇත්තටම නැහැ. එහෙම ඇත්තටම එහෙම ඊට වෙලාව නැති තරම්. නේ? එතකොට මහා පීඩාවක් මුසුලන්නේ. ඒකට අර අරගලේ යෙදෙනකොට මේ මනුස්සයට ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ ජීවිතේ. අන්තිමට මේ ජීවිතය අවසන් වෙලා යනවා. රැස් කරගත් කර්මානුරූපීව ඊගවුපත කරා යනවා.
බොහෝ දෙනෙක් කියන්නේ කොහෙද? දුගතිය. ඇයි? පිනක් කරගන්න හිත පිහිටව ගන්න දක්ෂ නැහැ. දේශයෙන් පුපුර ඉරිෂාවෙන් පිච්චි ඉන්නේ. රාගෙන් පිච්චි ඉන්නේ. ගුණමකම් වලින් පිරීලා හිත. ඊට පස්සේ ඒවත් එක්ක මුල් කරගෙන රැස් කරගත්ත පව් විපාක දෙන්න බොහෝ දෙනෙක් දුගතිය යනවා. ඉතින් අපි එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් ඒකට මේ කියන්නේ මේක තේරුම් ගන්න. ඒතර මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. දැන් බුදුරජාණන් දේශනා කරන බලන්න පින්වත් මහන්නේ අතීතයේ ඉඳියා මේ සුනෙත්ත කියලා සාතුරුන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ ආගමික නායකයෙක්. මේ බෝසතාණන් වහන්සේ අතීත ජීවිතයක් විස්තර කරන්නේ. එතකොට ඒ බෝසතාණන් වහන්සේ බොහෝ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින විදිහට මාර්ගය පෙන්ලා දුන්නා. ඒ කියන්නේ හිත සමාධිගත කරන්න ක්‍රමය. හොඳයිද නරකයිද? හොඳයි. යහපත් දෙයක් නරකක් නෑ. එතකොට මේ ඒ ධර්මය හොඳට පුරුදු කරගත්ත කට්ටිය බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපන්නා කියනවා. ඊට අඩුවෙන් පුරුදු කරගත්ත දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකෙ ඉපදිලා මහා ධන සම්පත් තියෙන මහා සැප පහසුකම් තියෙන පවුල් වල ඉපදිලා ඉඳලා තියෙන රජ සම්පත් තියෙන. ඒක බුදුරජාණන් දේශනා කරන මේ සුනේත සාතුරුන් වහන්සේට කල්පනා කළා කියන මම මේ සාතුරුන් වහන්සේට විශේෂ යමක් කරන්න ඕන කියලා මෙස්සිත වැඩුවා කියනවා. අවුරුදු 7ක්. ඒ අවුරුදු 7ක් හොඳට මෙස්සිත වඩපුක විපාක හැටියට කියනවා. සංවට විවට කල්ප 7ක් මේ කාම ලෝකෙට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක කියන ලෝකවල ඉපදලා නැහැ. බ්‍රහ්ම ලෝකවල තමයි ඉපදලා තියෙන්නේ. සංවට විවට කල්ප 7ක්. හිතන්න. දීර්ඝ කාලයක්. ඒතරේ බ්‍රහ්ම ලෝක ඉපදුණු කාලේ මහා බ්‍රහ්ම වෙලා ඉඳලා තිනවා කියන්නේ. ඊට පස්සේ 36 වතාවක් සක්‍ර පදවිය ලැබලා තිනවා. නොඑක් සිය ගණන් වාර ගණනක් නොඑක් සිය ගණන් වාර චක්‍රවර්ති රජ වෙලා ඉඳලා තියෙන මනුස්ස ලෝකේ. අනික් සැපගෙන කවර කතාවද? නේ? එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ කතාව කියලා සෝහි නාම භික්ඛවේ සුනෙත්තෝ සත්තා එවං දීඝායුකෝ සමානෝ එවං චිරට්ටිතිකෝ අපරිමුත්තවා හෝසි ජාතියා ජරා මරණේන සෝකේ පරිදේ දුක්ඛේ දෝමනස් උපාසයි අපරිමුත්තෝ දුක්ඛස්මාති පදාමි. හැබැයි ඒ තරම් දීර්ඝ කාලයක් මහා ආනුභාව සම්පන්න ජීවිතයක් ඇතුව ඉඳියත් මේ ජරා මරණ දුකෙන් නිදහස්ුනේ නෑ කියලා බලන්න. දැන් අර හොඳට මෙස්සිතත් වැඩුවා. බොහෝ දෙනෙකුට සුගතිය යන්න මාර්ගය පෙන්ලා දුන්නා. ඊට පස්සේ ඒ විපාක හැටියට බ්‍රහ්ම ලෝකේ කල්ප ගාණක් ඉඳියා. දිව්‍ය ලෝකේ සක්‍ර පදවිය ලැබුවා. මනුස්ස ලෝකේ සක්විති පදවිය ලැබුවා නොඑක් සිය ගණන් වාර. හැබැයි අර ජරා මරණ දුකෙන් නිදහස්ුනේ නෑ කියනවා. අර මේ අනිත්‍ය ලෝකේ හිර වීමෙන් නිදහස්ුන්නේ නෑ. අර සංස්කාර ගොඩේමයි ඉඳී. ඒත් එක්ක එකතු වෙලාමයි ඉඳී. ඒක නිදහස්ුනේ නෑ. ප්‍රශ්නේ එහෙමයි. දැන් සංසාරේ ගත්තට පස්සේ අපිත් පින්නතුනි කොයිතරම් වාර ගණන් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මහා බ්‍රහ්ම පදවිය ලබන්නට ඇද්ද? සක්විති පදවිය කී වතාවක් ලබන්නට ඇද්ද? සක්‍ර පදවිය කී වතාවක් ලැබලා ඉන්න ඇද්ද? අපි දන්නේ නැහැ. හැබැයි සියල්ල මොකද උනේ? අනිත්‍ය වෙලා ගියා. ඒ සියල්ල ස්ථිර නෑ. ඒවා වෙනස් වෙලා ගියා. දැන් මේ ජීවිතේ මේකත් මෙහෙමයි. මේකත් අනිත්‍ය වෙලා යනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන ඒකට හේතුව මොකද මේ දුකෙන් නිදහස් නොවෙන්න? තංකිස් හේතු චතුන්නං ධම්මානං අනනුබෝධා අප්පටි වේදා. කාරණා 4ක් අවබෝධ නොකරපු නිසා, ප්‍රතිවේද නොකරපු නිසා. මොකක්ද මේ කාරණා 4? අරියස්ස සීලස්ස අනනුබෝධා අප්පටි වේදා. ආර්ය සීලය කියන දේ අවබෝධ කළේ නෑ, ප්‍රත්‍යක්ෂ කළේ නෑ. අරියස්ස සමාධිස්ස අරියාය පඤ්ඤාය අරියාය විමුක්තිය අනුබෝධ අප්පටි වේ. ආර්ය සමාධිය අවබෝධ කළේ නෑ. ඒ වගේම තමයි ආර්ය ප්‍රඥාව අවබෝධ කළේ නෑ. ආර්ය විමුක්තිය අවබෝධ කළේ. මෙන්න මේ කාරණා 4 අවබෝධ නොකරපු නිසා තමයි අර සුනේත ශාස්ත්‍රුන් වහන්සේට අර දීර්ඝ සංසාරේ ගමන් කරද්දී දුකෙන් නිදහස් වෙන්න බැරි වුණේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා
තයිදම් භික්කවේ අරියන් සීලං අනුබුද්ධං පටිවිද්දං අරියෝ සමාධි අනුබුද්ධෝ පටිවිද්දෝ අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්දා අරියා විමුක්ති අනුබුද්ධා පටිවිද්දා උච්චින්නා භවතන්නා කීනා භවනෙත්ති නත්තිදා අනිපුනබ්භවෝති. ඔන්න බලන්න කියනවා පින්වත් මහණනි අන්නේ ආර්ය සීලිය අද මම අවබෝධ කළා. ආර්ය සමාධිය කියන එක අවබෝධ කළා. ආර්ය ප්‍රඥාව කියන එක අවබෝධ කළා. ආර්ය විමුක්තිය කියන එක අවබෝධ කළා. ඒ නිසා මේ භව තණ්හාව දුරින්ම දුරු කළ දැම්මා. ආයනම් පුනර්භවයක් මට නෑ. එහෙනම් අර මේ දුක නිදහස නම් යා මොකද්ද කරන්න ඕනේ? මේ කාරණා හතර අවබෝධ කරන්න මොනවද? ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය. ඔන්න ඒ කාරණා හතර ගැන තමයි බුදුරජාණන් ධර්මයේ තියෙන්නේ. බෙද බෙදා විග්‍රහ කර කර පෙන්ලා දෙන්න ওই කාරණා. ඉතින් අපි ආශ කරන්න අඩු ගන්න කැමැත්තක් හරි ඇති කරගන්න මොකද්ද? අනේ මටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න මොනවද? ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය මුක්තිය. මේ කාරණා හතර අවබෝධ කරේ නැත්නම් මොකද වෙන්නේ? ආයෙත් අර ප්‍රශ්නේ පැටලි යනවා. ආයතර පහඳේ පැටලි යනවා. එතකොට දැන් සුනිත සාතුන් වහන්සේ ජීවිතය ගැන ගත්තොත් මෙතන දුගතියක් ගැන කතාව සඳහන් කරලා නැහැ. අර කුසල් වඩපු නිසා සුගති සැප විඳින්මින් හිටියා. හැබැයි අපේ වගේද? නේද? ලක්ෂ සංඛ්‍යාත පිරිසට අපි සුගතිය මාර්ගය පෙන්වනවද? ධ්‍යාන සමාධි වඩනවද? මේ සිත වඩනවද? මේ දවසදී සමහරට තරම් පුර ඉන්නේ. නේද? සුගතියකවත් යයිද එහෙම ඉඳලා? ඉඩ කඩ අඩුයි නේද? එතකොට එහෙමනම් දුගතිය ගිහිලා නම් ඉන්න වෙන්නේ. තව කොයිතරම් දුකක් විඳින්න වෙයිද? දැන් සුගතියක් වෙච්ච මනුස්ස ලෝකේ ඇවිල්ලා මෙච්චර පීඩාවක් බලන්නනේ. මිනිස්සුන්ගේ පින ගෙවිලා ඉවරනකොට සියලු සැප සම්පත් විනාශ වෙලා යනවා. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය නැති වෙලා යනවා. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකේ. දැන් අද මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු ඉන්නවා බඩගින්නට කන්න දෙයක් නැති වෙනකොට ගොම කන. පොළවේ පස් කන මිනිස්සු ඉන්නවා. නේ? එහෙම ස්වභාවයක් තියෙනවා. දුගතිය ගිහිල්ලා ඉපදින්න උනොත් නේ. දැන් പ്രേත ලෝක ගැන කියනකොට සෙම්සොටු කණ්ඩ වෙන්න කියනවා. අවුරුදු 10 ගාණක් ලක්ෂ ගාණක් බඩගින්න ඉන්නවා. අන්තිමට කන්න හැමෙන කෙල ටිකක් කියන. ඒක රස කර කනවා. ඇයි වෙන දෙයක් නැහැ. නේ? නිරය ගිහිල්ලා දුක් විඳිනොත් අප්‍රමාණ දුක් විඳින්න තියෙන කියනවා. ඉතින් අපි මේවා දැකපු වුණේ බුදුරජාණන් දේශනා කරන්නේ. උන්වහන්සේ අපි රවට්ටන්න කියන එක නෙවෙයි නේ. තේරුම් ගන්න එහෙම අනතුරක් අපිට තියෙනවා. ඒ හැම එකෙම බේරෙන්න මොකක්ද තියෙන්නේ? මේ කාරණා හතර අවබෝධ කරගන්න. මොකද්ද? ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය. ඔන්න ඔය දේ අවබෝධ කරගන්න කරන පළවෙනි දේ තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න එක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න, උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිගන්න එක. මාගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මුදුවරයෙක් නේද? අන්න එතෙන්ට ආවනම් යා ලොකු පිම්මක් පැන්න වෙනවා. එතකොට එයා පිළිගන්නවා මොකද්ද? මේ සංස්කාර අනිත්‍යයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒකේ විදිහමයි. අයයක නිට්ටයයි කියලා හිතන්න කල්පනා කරන්නේ. එයාට හිතෙනවා තේරුම් නෑ මේක අනිත්‍යයි. මට නොතේරුණාට බුදුරජාණන්සේ අවබෝධ කළා මේක. එයා විශ්වාස කරන්නේ තමන් වෙනුවේ කවුද? බුදුරජාණන් වහන්සේවයි. ඒ බුදුරජාණන් සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්නවා. ඒකයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ස්වභාවය. ශ්‍රද්ධාව ගැන කියනකොට බුදුරජාණන්සේ විස්තර කරේ කොහොමද? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. එයා විශ්වාස කරන මොකද්ද? ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේක සැක කරන්නේ නෑ. එතකොට බුදුරජාණන් යමක් වදාරනවද? මේක හොඳයි. එයා මොකද පිළිගන්නේ? එහෙනම් මේක හොඳයි. මේක නරකයි. එයා පිළිගන්නේ මොකද එහෙනම්? මේක නරක. එයාගේ ප්‍රඥාවට ගෝචර නොවෙන්න පුළුවන්. එයාට සමහරට කියන්නේ මේක කොහොමද හොඳ වෙන්නේ? හැබැයි එතකොට ඒ අදහස පැත්තකින් තියා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේක හොඳයි කියලා ඒක යහපත්. මේක නරකයි කියලා කියනවා ඒකයි මේ අවස්ථාවට ඒක හොඳයි කියලා එහෙම කියලා නෑ. මේක නරකයි. එතන ඉඳලා යා කල්පනා කරන ගුණධර්ම දියුණු කරගෙන හොඳයි කියපු දේ ජීවිතයට සම්බන්ධ කරගන්න මහන්සි ගන්නවා. නරකයි කියපු දේ බැහැර කරන්න කල්පනා කරනවා. උත්සාහ කරනවා. එතකොට කාලයක් යනකොට යා මොකද කරන්නේ? අර හොඳ දේ ජීවිතයට ගන්නවා.
අයහපත නරක බැහැර කරනවා. පිනෙන් පිණු ජීවිතය. අන්න එයා සුදුසුකම් ලබනවා. එයාට අවස්ථාව ලැබෙන මොකද්ද? ආර්ය ශීලයේ කියන එක අවබෝධ කරගන්න. ආර්ය සමාධිය කියන එක අවබෝධ කරගන්න. ආර්ය ප්‍රඥාව කියන එක අවබෝධ කරගන්න. ආර්ය විමුක්තිය කියන එක අවබෝධ කරගන්න. මේ පළවෙනි දේ මොකද්ද ඒකට කරන්න තියෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවා ගන්න එක. අනේ සාදු සාදු මම සරණ ගිය සාතුන් වහන්සේ සම්බුදුවරයෙක් නෙව. එතෙන් දෙන්න ඕන. ඒ කිනාට තමයි අවස්ථාව තියෙන්නේ. එහෙම නැත්නම් වෙන මොන දේ කරත් පැටලෙනවා. පටල ගන්නවා. දැන් උදාහරණයකට කිව්වොත් ඔන්න විස්තරයක් තියෙනවා ලංකාවේ සිද්ධිය. ඒ ගුරු ස්වාමීන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑය වන්දනා කරන්නට යනවා. මේ කතාව අහලා ඇති සමහරට. තියනකොට ගුරු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේට කියනවා පොඩි නම මල් ටිකක් තිබුණොත් හොඳයි මේ සෑයට පූජා කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ පෙරහංකඩේට මල් ටිකක් අරගෙන එනවා. එතකොට ගුරු ස්වාමීන් වහන්සේ මල් ටික අරගෙන ගිහිල්ලා මහා සෑයේ පේසාවලල්ල දිගේ වටේට තියාගෙන යනවා මල් ටික එකින් එක. වටේට මල් ටික තියාගෙන අර පෙරහංගඩේ මල් ඉවර වෙන්නේ නැහැ. මල් කොච්චර වුණද? මහා සෑය වටේට මල් තියාගෙන යන්න ගොඩක් එපා නේ. ඒක අරක 이르දි බලෙන් ගෙන අපේ ගම් මේක. ඊට පස්සේ කියනවා පොඩි නම මේකේ මල් ඉවර වෙන්නේ නැහැ නේ. එහෙනම් ස්වාමීනියෝ පෙරහංගඩේ අනිත් පැත්තට ගහලා ගසා දාන. අරවල ගසා දාන. එතකොට මල් ටික නැති වෙයි. එහෙම කරනකොට මල් ටික නැති වෙනවා. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ දැක්ක මේ පොඩි ස්වාමීන් වහන්සේගේ ස්වභාවය. ගුරු ස්වාමීන් වහන්සේ හිත දියුණු කරපු කෙනෙක්. ඒ ලව්වාදයක් කළා. ආශ්‍රතුන් හිතන්න එපා. පොඩි නම හිතන්න එපා. උපමනකින් මේ ජීවිතේ ජයගත්තා කියලා. තා බොහෝ දෙයක් කරන්න තියෙනවා ඉස්සරහට. මේක තේරුම් ගත්තේ නැත්නම් අනාගතේ ඇහැක් පොට්ට වෙච්ච ගෑණියෙක් දෙන කැඳ බොණ්ඩ වෙයි කියලා. ඒ කතාව කිව්වා. හැබැයි ගෝල ස්වාමීන් වහන්සේගේ හිතට ගත්තේ නැහැ. අන්න බලන්න ගුරු ධාර්මික අවවාදයට හිත නැමුන්නේ නැහැ. තමන් හිතට අරගෙන ඉඳී. ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිගන්න කැමති වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුරුවරයා ධාර්මික අවවාදයට කීකරු වෙන්න කියන එක. ඒක හිතට ගත්තේ නැහැ. දැන් හොඳට සිල් රැකලා සමාධිය වල 이르දි බලය උපදවාගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. අහසින් බව යන්න පුළුවන්. හිත හොඳට වඩලා සමාධිගත කර හිටපු කෙනෙක්. එහෙනම් ගුරු ස්වාමීන් වහන්සේ කියපු වචනේ එච්චර හිතට ගත්තේ නෑ. ඉතින් ගුරු ස්වාමීන් එතනයි කිව්වේ. එතනින් එහාට මොකක් කියන්න ගියෙත් නෑ. අන්තිමට මොකද දවසක් මේ අහස් ගමනින් යනකොට දවසක් ලස්සන මිහිරි කටහඬක් ඇහෙනවා කාන්තාවක්. මේක ඇහුණා විතර අර ස්වාමීන් වහන්සේට හිතේ හැංගිලා තිබුණු රාගය ඇති වුණා. අර 이르දි බලේ හේම නැති වෙලා ගියා. ඊට පස්සේ මොකද උනේ? සිවුරු වැරිය ගිහිල්ලා කාන්තාව විවාහ කරගෙන ගිහි ජීවිතේ ගිහි කෙනෙක් බවට පත් වුණා. දැන් මේ අහසින් ගියපු කෙනානේ. ඉතින් මේ රැකියාවට කරේ මොකද? අර නූල් කටින එක කියනවා. ඉතින් දවසක් මහන්සිලා වැඩ කර ඉන්නකොට ගෙදර නෝනා කෑම එක අරගෙන පරක් වුණා එන්ට. දැන් අර බඩගින්න ඉන්නකොට වෙනද වෙලාවට කෑම එක නැහැ. සාමාන්‍ය මොකද වෙන්නේ? බලන් ඉන්න තරහ. එන් තරහයි ඉතින්. ඈතින් අර මොන හරි ප්‍රශ්නයක් වෙලා ඉතින් පරක් වෙලා එන්ට ඇති ඉතින්. එතකොට අර ගෑනු කෙනා ඉතින් බත් එක අරගෙන එනකොට කෑම එක අරගෙන අතේ තිබුණේ අර යකඩ කූර නූල් කන්න. මෙච්චර වෙලා මොකද මම බඩගින්න ඉන්නේ මෙච්චර තේරෙන්නේ නැද්ද මේ වෙලාවට මේ ගේන්න ඕන කියලා අරකින් ගැහුවා යකඩ කූරෙන්. ගහනකොට අර කාන්තාවගේ ඇහි වැදුනේ. එතකොට ඒ කාන්තාව රැහ අල්ලගෙන වාඩි වුණා. එතකොට තමයි ගුරු ස්වාමීන් වහන්සේ අවවාදේ මතක්. ගුරු ස්වාමීන් වහන්සේ අවවාදේ මතක් වුණේ එතකොට. එතකොට වරක්කු වැඩි කරන්න. වරක්කු වැඩි. ඉතින් ඒක තේරුම් ගන්න එක අර මේ බුදුරජාණන් වහන්සේගේ හිතපන් ශ්‍රද්ධාවෙන් යුක්ත හිතක් තිබුණොත් පිරෙහෙන්න තියෙන කඩ අඩු වෙලා යනවා. දියුණු වෙන පැත්තට යන්නේ. ටික හරි මහා ලොකු දෙයක් නොකරන වෙන්න පුළුවන්. හැබැයි යා හිත දියුණු කරන කෙනෙක් වෙනවා. ඒ නිසා මේ ආර්ය සීලය, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥාව කියන එක අවබෝධ කරගන්නට තියෙන පළවෙනි පඩිය තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවා ගන්න එක. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පිළිගන්න එක. එතෙන්ට එන්න. එතකොට ඉතිරි ගමන යන්න පුළුවන්. එතෙන්ට එන්නතු මොන දේ කරත් හරියට යන්නේ. ඒ කරන්න ඕනේ අපි මේ දුකෙන් නිදහස් වෙන්න. කොයිතරම් සල්ලි වාගේ තිබුණත්, කොයිතරම් ආනුභාව සම්පන්න ජීවිත ගත කරත්
කොයිතරම් ධන සම්පත් තිබුණත් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය කියන එක දිනු කරන්න ඕනේ. ඒ කරන්න නම් බුදුරජාන් වහන්සේ කෙරේ හිත පහදව ගන්න. අන්න එතෙන්ට අපිට කවදාවත් වර්ධින. ඒක කරන්න අපි මහන්සි ගන්න. ඒ නිසා මේ ජීවිතය අවසන් වෙන්න කලින් මේ පිඟුතු හිතට ගන්න. මේ ජීවිතය අවසන් වෙන්න කලින් මම ඒ බුදුරජාන් වහන්සේ කෙරේ හිත පහදවගෙන මේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්ති අවබෝධ කරගන්න කෙනෙක් වෙනවා කියලා. ඉතින් අපි මේ සියලු දෙනාටම බොහෝ මෙසිතින් සිතපතන ආශිර්වාද කරනවා. මේ අනිත්‍ය වූ මේ ජීවිතේ අවබෝධ කරගන්නට මේ බුදුරජාණන්සේ කිරීත පහදවගෙන ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය දියුණු කරගන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාටම ආසනාව උදා වේවා. පින්වත්නි, අද මේ වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ ඉපිටේන දික්ඛේන වලස්මුල්ල යන ලිපිනේ පදිංචි දැනට ජපානයේ සේවය කරන පින්වත් නිමේෂ් චරින්දු මදුසංක පුතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් ඉතින් අද දවසේ රැස් කරන්නට දුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වූ දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම අන්තෝනිගේ සැමී සීයාට, මහදුරගේ සුමනාවති ආච්චිට, ඒ වගේ ඒපී සේදින ආච්චිට, ගමගේ ඩේවිඩ් සීයාට, මනතුන්ගේ මැගිලින් ආච්චිට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම විදේශගතව සිටින ජී නිමේෂ් චරින්දු මදුසංක පුතාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ කරන කියන ධාර්මික කටයුතු, රැකිරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම ගමගේ නදීකා පීදර්ශිනී මහත්මියගේ මිය පරලෝකීය ගමගේ ජන්තිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් දරපු සීල දිනා නමින් මිය පරලෝයන්ට යෙදුණු සීල ඥාත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සීල දිනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් දරන නිමේෂ් චරින්දු මදුසංක පුතා ඇතුළු සීල දිනාටමත් ඒ සඳහා උපකාර කළා වූ සීල දිනාටමත් අද දවසේ මේ වැඩසටහන සම්බන්ධ වුණු සීල දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සීල දිනාට මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පන්නිය සැලසේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණ අපුපකාරේ තුන්වෙනි අනන්ත ආශිර්වාදයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මහමෙවුනා වාසී රටලෝ වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ සීල පින් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී සේවය කරන සියලු දෙනාට, ලක්විරු ගුවන් විදුලි සේවය කරන සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ඒ වගේම අද දවසේ මේ වැඩසටහන සම්බන්ධ වුණ සියලු දෙනාටම මේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ වැඩසටහන ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් සියලු යහපත සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය 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 නමෝ